හරි. ඉතින් ලස්සන ගීතයකින් පස්සේ ඔන්න අපි පොරොන්දුණු විදිහටම අපේ මුල්ම සාකච්ඡාව පටන් ගන්න හදන්නේ. දැන් අපි හැමෝම දන්නවා මේ කොරෝනා සම්බන්ධයෙන් විවිධාකාර මතවාද මතයන් සමාජයේ තියෙනවා. සමහර ඒවාන් ඇත්ත දේවල් නැත්තම් ඇත්ත මත. සමහර දේවල් දුරු මත. එහෙම නැත්තම් මිත්‍යා මත. වැරදි දේවල් සමාජගත වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනා එක්ක අපේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. අපිට විවිධාකාර ප්‍රායෝගික ප්‍රශ්න වගේකුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ සියල්ලත් එක්ක අපි දන්න දෙයක් තමයි අපිට කොරෝනාත් එක්ක ජීවත් වෙන්නත් වෙලා තියෙනවා. එහෙමනම් දැන් අපේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරගන්න ඕනේ. හරි දේ දැනගන්න ඕනේ. හරි දේ කරන්නත් ඕනේ. ඒ නිසාම අපි මේ දුරු මත, මිත්‍යා මත සහ හරි මත පිළිබඳව සහ ප්‍රායෝගික ගැටලු අපි පොඩ්ඩක් විසඳා ගනිමු. මොකද මේ සම්බන්ධයෙන් සමාජයේ දැනුවත් කරන වෛද්‍යවරු පිරිසක් ඉන්නවා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ අයගේ දායකත්වය, ඒ අයගේ දැනුම අපි විටින් විට නුගසෙවන හරහා ඔබට අරන් දෙන බවත් ඔබ දන්නවා. අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකකාධිකාරී වෛද්‍ය අෂාන් පතිරණ. වෛද්‍යවනි ආයුබෝවන්. ඉතින් ඊයේ හවස ඉඳලම ගොඩාක් සූදානම් වුණා මේ කාරණාව පිළිබඳ. ඔබ කියපු දෙයක් තමයි අපි මේ සමාජයට කියන්න ඕනේ හරිම විද්‍යාත්මක කාරණා ටික. ඒක ෆැක්ට්ස් එක කියන්න ඕනේ කියන උවමනා ඔබතුමාට තිබුණා. ඒ නිසා මට මුලින්ම හිතුණා දැන් මේ සමාජ ප්‍රශ්නයකින්ම අපි දකින දෙයකින්ම චුට්ටක් කතාව පටන් ගන්න ඕනේ කියලා. ડોක්ටර් දැන් අපි දකිනවා සමහර ලාවට විවිධ වෙළඳ සැල් තියෙනවා. ඒ වගේම අපි සමාජ යනකොට විවිධ ගනුදෙනු කිරීම කරනවා. ඔන්න ඔය වෙලාවක මේ දැන් අපිට කියලා තියෙනවා පුළුවන් තරම් ඒක ආරක්ෂාකාරීව කරන්න. සමහරට අත් ආවරණ පළඳින්න, මුව ආවරණ පළඳින්න කියලා. හැබැයි අත් ආවරණ ගත්තොත් එහෙම ගොඩක් අය එකම අත් ආවරණය දාගෙන දවස් 30ෙම ඉන්නවා. මට හිතුව දේ තමයි දැන් අපි හිතමු ડોක්ටර්යි මමයි කියලා මට තියෙනවා කියලා කොරෝනා කියන්නේ මම කලින් ගිහිල්ලා මගේ මොන හරි දෙයක් අතපත ගාලා තමයි ડોක්ටර්ටත් ඒක දෙන්නේ. හැබැයි ඒතකොට මගෙන් අතට ගිහිල්ලා අතෙන් ડોක්ටර්ට එන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා. හැබැයි මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. එකින් එක මාරු කරන්නත් බෑ. දැන් ડોක්ටර් මොකද්ද මේ වගේ වෙලාවක කරන්න ඕනේ? නයි නැතරම හිතන්නේ හොඳම ආරම්භයක් අපි ලැබුවේ. මේක ඇත්තටම ගැටලුවක් වෙලා තියෙන ගොඩක් දෙනෙක් මේක වැරදියට අර්ථකථනය කරලා තියෙනවා. මේ අත්ආවරණ කියන එක වැදගත් දෙයක්. හරි වෙලාවට පාවිච්චි කරනවා නම් මෙතන තියෙන දේ තමයි මේ අත්ආවරණ සාමාන්‍යයෙන් පළඳින්නේ කෙනෙක් යම්කිසි මතු පිටක් සුද්ධ කරනකොට හරි යම්කිසි රෝගියෙක්ට ප්‍රතිකාර කරනකොට යම්කිසි දෙයක් අතේ තැවරීමෙන් වළක්ව ගන්න. නැතුව මේ කොරෝනා වෛරසය ශරීරගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ දෑත් හරහා. ඒතර පළවෙනි දේ ඒක තමයි. ඊට පස්සේ දේ තමයි මතක තියාගන්න මේ දෑත්වල පිරිසිදුකම තමයි මෙතන වැදගත් දේ. නැතුව මේ ග්ලව්ස් දැම්ම කියලා මේ අත්ආවරණ පැළඳුවා කියලා වෛරසය නිෂේධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ අත්ආවරණ හරහා. ඉතින් අපි ආයිපරක් අපේම ඇස් හරි නහය හරි කට හරි ඇල්ලුවොත් මේ අත්ආවරණ පැළඳගෙන මේ වෛරසය අපේ ශරීරගත වෙනවා. ඒ වගේම තමයි අපි එක්කෙනෙක් එක්කලා ක්‍රියාකාරකමකින් පස්සේ මේ අත්ආවරණ ඉවත් කරන්න නැතුව තව කෙනෙක් ගාවට ගියොත් ආයිත් අපි වෛරසය තව කෙනෙක්ටත් බාර දෙනවා. ඊට තමතර මේ අත්ආවරණ පැළඳගෙන ඉන්නකොට තියෙන දේ අපි මේක හොදන්නේ නැහනේ. මේකට අපිට බෑ අර විෂ බීජනාශක දියර දාලා කළ සුද්ධ කරන්න. මොකද මේ රබර් එක දිය වෙයි. හරි. මට දෙන්නකො මොහොතක් අපි අත්ආවරණ ගැන තවදුරටත් කතා කරමු. මොහොතක් අරන් වෙලාව බලලා. හරි. ડોක්ටර් පැහැදිලි කරමින් හිටියේ ග්ලව්ස් දාගෙන මේ සැනිටයිසර් වගේ දේවල් පාවිච්චි කරන එක සාර්ථක නැහැ කියලා. එහෙමද? ඒ වගේම අපිට අත හොදන්නත් බැහැ නේද? ඉතින් මෙන්න මේ ගැටලු හින්දා බොහෝ තැන්වලදී පිටරටවල නම් අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ කෙනෙක්ගෙන් කෙනෙක්ට අත්ආවරණ මාරු කර කර වැඩ කරනවා. හැබැයි එතෙන්දී ඉතින් පරිසරයට ලොකු හානියක් සිද්ධ වෙනවා. අත්‍යවශ්‍ය දෙයකට පමණක් පාවිච්චි කරලා සාමාන්‍ය ක්‍රමය අපේ තියෙන මේ දැනුම අපේ බුද්ධිය අපිට තේරුම් ගන්න ඕනේ මේ වෛරසය පැතිරෙන්නේ කොහොමද? මම හිතන්නේ නලින් ලස්සනට පැහැදිලි කරා සාමාන්‍ය කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මේ වෛරසය පැතිරෙන්නේ මේ අපේ අත් හා මේ ග්ලව්ස් හරහා පැතිරෙන්න පුළුවන් නම් අපි මේක මාරු කරේ නැත්නම් සරලව මේක පැතිරෙනවා. ඕක අමුතු වෛද්‍ය විද්‍යාත්මක දෙයක් නෑ. අපේ සාමාන්‍ය දැනුම භාවිතයෙන් මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ මේක අත් හරහා ශරීරගත වීමක් සිද්ධ වෙන්නේ නෑ. අත් පිරිසිදු කරගන්න එක ලේසි ග්ලව්ස් පිරිසිදු කරනවට වඩා. ඒකින්ද වැදගත්ම දේ වෙන්නේ හැකි සෑම අවස්ථාවකදීම මේ අත් දෙක පිරිසිදු තියාගන්න. ඔව්. ඒ කියන්නේ මේ නියපොතු වස්සෙන් ගිහිල්ලා එහෙම වෙන්නේ නැහැ මේක. ඒ නිසා අතින් මේ දේ කළා අත පිරිසිදු කරගන්න පුළුවන් නම් ග්ලව්ස් පාවිච්චිය සම්බන්ධව හිතන්න දෙයක් නැහැ කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් දැන් වෙළඳසැලක ඉන්න කැෂියර් ඉන්න කෙනෙකුට වෙන්න පුළුවන් නැත්නම් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ග්ලව්ස් දාන්නම අවශ්‍ය නැහැ. හැබැයි විටින් විට ඒක අත සෝදා ගන්න පුළුවන් නම් ඇද්ද සැනිටයිසර් විතරක් පාවිච්චි කරන එක වගේ වෙලා ගොඩාක් එක දිගට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන කෙනෙකුට සැනිටයිසර් විතරක්ම ඇද්ද වගේ වෙලාවක. ඔව් අනේ ඒකත් හොඳයි. මොකද අතේ මේ අපිට පේන තරමේ විස බීජ තැවරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ සැනිටයිසර් හරහා. ඒතර අපිට අතේ පේනවා නම් මේ කුණු ගෑවිලා තියෙනවා කියලා ඒ වෙලාවට අත හොදන්න ඕනේ. හැබැයි එහෙම පේන්නේ නැති වෙන තරම මේ විස බීජ විතරක් තැවරිලා තියෙන ඒක නිෂේධනය කරගන්න මේ විස බීජනාශක දියරය ඇති.
හරි. දැන් ඔන්න අපි එක ප්‍රශ්නයක් විසඳගත්ත මේ වෙලාවේ තියෙන නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න. මම හිතන්නේ දැන් සමහර ආයතනවල බැංකුවල අර එහෙමත් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ ගැන හිතලා හරියට ඔය විද්‍යාත්මක කාරණා එක්ක මේ ඔබට අනුගත වෙන්න පුළුවන් නම් ඔය අරකින ප්‍රායෝගික ප්‍රශ්නෙ මිදිලා හරි දේ අපට ගේන්න පුළුවන්. අපි අත්වැසුම් වලින් පස්සේ පොඩ්ඩක් මුව වැසුම් වල නැත්තම් මේ මුව ආවරණ වලට ගියොත් එහෙම දැන් සමාජයේ විවිධ කතා බහ තියෙනවා මේ රෙදි මාස්ක් එක ඒක හරියන්නේ නැහැ ඒක ගැලපෙන්නේ නැහැ කියලා. ඕකට සර්ජිකල් මාස්ක් එකම දාන්න ඕනේ නෑ. සර්ජිකල් මාස්ක් නෙමෙයි ඊට වඩා වෙනස් තව දියුණු කරපු මාස්ක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ කියලා. මොකද්ද ඇත්තට මේකේ විද්‍යාත්මක පසුබිම? කොරෝනා බෝවීම පිළිබඳව හෝ කොරෝනා තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් මේ රෙදි මාස්ක් සර්ජිකල් මාස්ක් අනිකුත් මාස්ක් වල තියෙන විශේෂත්වය සහ පසුබිම කොයි වගේද? අතරවලින් තේරුම් ගන්න පළවෙනි දේ තමයි මේ වෛරස් පෙරණයක් සිද්ධ වෙන්නේ අපි කියන රෙස්පිරේටර් කියලා තියෙනවා. ඒක රෙස්පිරේටර් කියලා කියන්නේ අපි කියන N95 මේ මුවාවරණය. අන්න ඒ ග්‍රේඩ් එකේ තියෙනවා. ඒ වැඳගෙන අපිට දෛනික කටයුතු වල නිරත වෙන්න බෑ. ඒතර අපි මේ අඳින මේ මුවාවරණ මේකේ බලාපොරොත්තු වෛරස් පෙරණයක් සිද්ධ කිරීම නෙමෙයි. ඉතින් එතෙන්දි වෙන දේ තමයි අපි අපේ මුවෙන් පිට වෙන යම්කිසි අපි හැමෝම හිතන්න ඕන අපිට මේ විස බීජ තියෙන පුළුවන් ශරීරගත වෙලා. එතකොට මේ අපෙන් තව කෙනෙකුට මේ විස බීජ යන එක වළක්වීම තමයි මූලිකම පරමාර්ථය. ඊට අමතරව ඔව් යම්කිසි කෙනෙක්ගෙන් කෙලින්ම කෙලබිනිති මූණට වීසුනොත් ඒක ආවරණ වීමක් සිද්ධ වෙනවා. හැබැයි මේ වෛරස් පෙරණයක් සිද්ධ වෙනවා කියලා මිනිස්සු අතර තියෙන මේ සිතුවිල්ල ඇත්තටම ඇත්ත නෙමෙයි. මොකද මේකේ තියෙන බැක්ටීරියා පෙරණයක් නම් තියෙනවා සර්ජිකල් මාස්ක් වල. හැබැයි මෙතෙන්දි වෛරස් පෙරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ගත්තම මේ සර්ජිකල් මාස්ක් ඒතර ශල්‍ය වෛද්‍ය මුවාවරණයක්. ඇයි මේ ශල්‍ය වෛද්‍ය කියලා කියන්නේ? ඒක හදලා තියෙන්නේ යම්කිසි තරලයක් මූණට වීසුනොත් ඒක ආවරණය වෙන්න වගේ අවශ්‍ය කරන යම්කිසි සංඝටක තියෙනවා. ඒ වෛද්‍ය වෘත්තියේ නියැලෙන හරි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන අයට හදලා තියෙනවා. අපි මේ බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම මුඛාවරණයක් පැළඳීම තුලින් අපේ මේ විස බීජයේ ශරීරගත වෙලා තියෙන කෙනෙක් තව කෙනෙක්ට මේක දෙන්නේ නැත්නම් අපි හැමෝම අපේ සමාජ වගකීම ඉටු කරලා මුවාවරණයක් පැළඳුවොත් මේ වෛරසය පිටතට යන්නේ නැති එක නවත්ත ගන්න. ඒ සඳහා මේ රෙදි වලින් නිර්මාණය වෙච්ච මුවාවරණයත් ඉතාමත් හොඳින් ක්‍රියා කරනවා. මොකද අපිට වෙලා තියෙන මේ සර්ජිකල් මාස්ක් ඇඳා වගේ නෙමෙයි ගොඩක් අය ඒක මාරු කරන්නේ නැහැ. එකම එක දවස් ගාණක් තිස්සේ අඳිනවා. හැබැයි මේ රෙදි වලින් හදන එක අපිට පුළුවන් ගෙදර ගිහිලායි හොදන්න. කීපයක් හදාගන්න පුළුවන්. සැරෙන් සැරේට මාරු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ප්‍රායෝගික දේ. විශේෂයෙන්ම අපි මේ ඉවතලන දේවල් කොහෙද යන්නේ කියලාත් හිතන්න ඕන. මේ සර්ජිකල් මාස්ක් අපි දැක්ක දැන් මේ මෑතකදී පෙන්නලා තියෙන කුණු ගොඩවල් වල එකතු වෙලා තියෙනවා. සත්තුන් අතරට ගිහිල්ලා තියෙනවා. අපේ ජලාශ වලට එකතු වෙලා තියෙනවා. මේකත් ගැටලුවක් වෙනවා කවදා හරි. ඉතින් අවශ්‍ය දේ හරි තැනදී හරි විදිහට කරන එක තමයි හොඳ දේ. අපිට ගැළපෙන පරිදි ඇත්තටම රෙදි වලින් සකසපු මුවාවරණයක් වුණත් මේ වෙලාවේ අපිට 100% අපිට අවශ්‍ය කාර්යභාරය සිදු කරන්න ඇති. ඔව්. ඒ කියන්නේ අපි හැමෝම අර කිව්ව වගේ පාවිච්චි කරොත් මගෙන් තව කෙනෙකුට යන්නේ නැත්තම් එන්න විදියකුත් නැහැ නේද? ඒ නිසා රෙදි මාස්ක් එකත් වැදගත් කියන එක. සර්ජිකල් මාස්ක්ම දාන්න ඕනේ නැහැ කියන එක. සමහරට ගොඩක් අය හිතනවා රෙදි මාස්ක් එකෙන් මේ වැඩේ වෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ නේද? එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ පැතිරිලා යන මේ කෙල හරහා හෝ අපේ මේ ශ්වසනය හරහා පැතිරී යෑම අවම කර ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි කියන්නේ අර දුර පවත්වා ගැනීමත් වැදගත් කියලා. ඉතින් මේ දේවල් හරියට දුර ගැන ડોක්ටර් කිව්වා සමහර එක කාලයක අපිට ගන්න මීටරයක් ඈත් වෙලා ඉන්න තව කාලයක මීටර එකමාරක් යන මේක ගැන පොඩ්ඩක් අහන්න ඕනේ. දැන් මේ එක කාලයක තමයි දැන් කොරෝනා ඇවිල්ලා තියෙනවා මේක එක ලොකු භයානක මට්ටමක නැහැ. මෑත කාලේ ආව නැහැ. දැන් ටිකක් භයානකයි. ඒ කියන්නේ කොරෝනාම තමයි මේක භයානක වෙලා මේක වෙනස් වෙලා වැඩි දියුණු වෙලා දැන් මිනිස්සුන්ට වැඩි විදිහට ප්‍රබල විදිහට මේක දැනෙනවා කියලා. මේක ඇත්තක් තියනවාද කොරෝනා එහෙම වෙනස් වෙනවද දැන් තියෙන එක වඩා භයානක කොරෝනා ක්‍රමයක්ද මොකද්ද මේක? මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කොරෝනා වෛරසය කලින් තිබිච්ච ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රභේදෙත් එක්කලා වෙලා තියෙන්නේ ඇත්තටම මේකේ දරුණුකම අපි කියන ඉංග්‍රීසියෙන් විරුලන්ස් එකේ වැඩිවීමක් කියන එක තාම වෛද්‍ය විද්‍යාත්මකව ඒක තහවුරු කරලා නැහැ. හැබැයි මේකේ පැතිරීමේ හැකියාව ඒ කියන්නේ වෛරස් අණු නිපදවීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. අපි දැක්කා මාධ්‍ය හරහා D614G කියන වෙනස සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ D614 කියන එක මාරුලා තියෙනවා G614ට. ඒ වෙච්ච සිදුවීමත් එක්කලා මේකේ ස්ථායීතාවය වැඩි වෙලා තියෙනවා. ඒකින්ද වෛරස් අණු පිටවීමේ ප්‍රචන. මම වෛද්‍යතුමා ළඟ අර පින්තූර කීපයකුත් තියෙනවා ඒ සම්බන්ධයෙන්. අපිට ඕන ඒකත් බලන්න පුළුවන් නම්. ඔව්. පුළුවන් නම් අපි ඒක ගමු බලමින් කතා කරමු. ඔව්. එතකොට ඒ වෙනස පෙන්වන්නේ මේ වෙනසත් එක්කලා මේ ස්ථායීතාවය වැඩිවීම නිසා වෛරස අණු පිටවීමේ හැකියාව වැඩි. ඉතින් එතකොට ඉස්සර අපි මීටරයක් දුරක් තියාගෙන මේකෙන් ආරක්ෂා වුණා නම් දැන් මීටර එකමාරකවත් දුරක් ඕන මේ අදාළ අණු ටික
මේ අපේ ශරීරයට ගත වෙන. ඒ කියන්නේ මේ වෛරස් එකක් තිබිච්ච පළියට අපි ලෙඩේ බෝ වෙන්නේ නැහැ. ඊට අදාළ වෙන මාත්‍රාවක් අපිට ශරීරගත වෙනවා. දැන් මේ මාත්‍රාව ටිකක් වැඩි හින්දා පිට වෙන අර දුර පාලනය කරගත්තොත් අපිට මේ වෙනවා. දැන් මම හිතන්නේ මේ අර පෙන්වුව දේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කලින් අණුවෙන් වෛරසයේ නිපදවන අණු සංඛ්‍යාවට වඩා ඉතා වැඩි සංඛ්‍යාවක් මේ අලුත් වෛරසයෙන් නිෂ්පාදනය වෙනවා. ඒ ඇරෙන්න මේ නැතු මේක හින්දා වෙන ඩැමේජ් එක වැඩි බවක් තාම එහෙම දෙයක් නැහැ. ඔව්. දැන් ඩොක්ටර් කිව්වගේ දැන් සමහරලාට මේ ඉදිරියටත් මේක තව වෙනස් වෙන්න පුළුවන්. ඒක නේ දැන් මේ අද වුණා වගේ දැන් කලින් එකට වඩා මේක එහෙම මම ප්‍රබලතාවයකට ඇවිත් තියෙනවා නම් තවදුරටත් මේක ගියොත් එහෙම මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒක සමහරට රටවල් අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් කිව්වා අහවල් රටෙන් ආපෙකට වඩා අනික් රටෙන් ආපෙක වඩා ප්‍රබලයි කියලා. එහෙම ඉදිරියටත් වෙන්න පුළුවන් දේවල්. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ වගේ ඉක්මනින් පැතිරගෙන යන අවස්ථාවකදී මේ වෙන වෙනස් වීම හොඳ එකක් සිද්ධ වුණොත්, ඒ කියන්නේ වෛරසයට වාසිදායක වෙන දෙයක් වුණොත් ඒ ප්‍රභේදය වැඩිපුර ගුණණය වීමෙන් ඒ ප්‍රභේදය වෙන්න පුළුවන් ලෝකේ වැඩිපුරම ප්‍රචලිත දෙයක්. ඉතින් ඒක ඉදිරියටත් වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නේ උනට අපිට අර මුලින් කිව්වා වගේ පොඩි හොඳ දේවල් කීපෙකුත් මෑත කාලේ අහිමි ලැබුණා නේද? ඉතින් ඒකත් එක්කලා අපි හිතමු එහෙම දෙයක් සිදු නොවේ කියලා. හැබැයි අපි ලෑස්ති වෙමු උන දෙකට. ඔව්. අර ඉංගි පළ කරපු කාරණා ගැන කතා කරනවා. ඒ වෛද්‍යතුමා කියන්නේ මේ අලුත් වෛරසයට සම්බන්ධ ප්‍රතිශක්තිකරණ එන්නත අපි ඒ ගැන කතා කරමු. මොකද දැනුවත් වේ යුතුම කාරණායි. ඊට කලින් දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් කල්නුත් කිව්වා මේ සමාජ වගකීමක් පිළිබඳ අපිට තියෙන යම්කිසි හැඟීමක් ඇති කරගෙන මේ වෙනුවෙන් අපි කටයුතු කරපු ආකාරය පිළිබඳ කියලා. හැබැයි අපි තාමත් දන්න දෙයක් තමයි දැන් මේ වෛරසය ඇඟට ආවට පස්සේ අපිට මට වෛරසය ඇඟට ආවට පස්සේ සමහරට මගේ ආවට වටපිටාව ඉන්නේ හැමෝම මාධ්‍යය බලන්නේ වෙනස් විදිහට. ඔන්න ගිහිල්ලා හදාගෙන ආවිල්ලා දැන් ඉතින් ගමම ඉවරයි වගේ හැඟීමක තමයි මාධ්‍යය බලන්න පටන් ගන්න. එතකොට මටත් ඒක මානසික වදයක්. මට එළියට බහින්න විදියක් නැහැ. සමහරට මගේ දරුවන්ට, මගේ දෙමව්පියන්ට, බිරිඳට ප්‍රශ්නයක් වෙනවා මේ වෙලාවේදී. මේ සමාජෙ කොහොමද මුහුණ දෙන්නේ කියන එක. මොකද සමාජයේ මාධ්‍ය හරි අමුතු ආකාරයෙන් බලන්නේ. එතකොට මේක සමහර වෙලාවට සමහර ගම්වල මේක නෑ. ඇත්තට බොහොම සහෝදරත්වයක් තියෙනවා. දැන් ඒ මානසිකත්වයෙන් මිදෙන්න ඕන නේද? එහෙම වුණොත් මේ ප්‍රශ්නේ තවත් වැඩි වෙලා අර ගෙදර ඇතුළෙම මරණ ප්‍රමාණය තවත් වැඩි වෙයි නේද? නෑ මේක බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට ගැටලුවක් වෙලා තියෙනවා. අපි මෑත කාලීනව දැක්කා බොහෝ රෝගීන් ඇත්තටම ඉස්පිරිතාලෙට එන්න කලින් මරණයට පත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම හිතන්නේ මිනිස්සෙක්ට හුස්ම ගන්න අපහසුතාවයක් තියෙද්දි මේ රෝගය මේ පැතිරෙනවා කියලා දැනත් කෙනෙක් ඉස්පිරිතාලෙට එන්න මැලිකමක් දක්වනවා කියලා කියන්නේ ඔහු තුළ ලොකු බයක් ඇති වෙලා තියෙනවා. මේක මම කියනවට වඩා හොඳයි නොකිය ඇත්තටම මේ ප්‍රශ්න මුහුණ දෙන එක. ඒක අපේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද අපේ රට මේ වගේ ප්‍රශ්න මීට කලින් දැකලා නැති රටක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් එහෙම අර දෙයියොන්ගේ ලෙඩ කියලා. රයිට්. එම් බෝ වෙන ලෙඩක් ගෙදරක තියෙනකොට අපේ ජන සමාජයේ තිබුණා මීට අදාළ පිළියම්. එතෙන්දි කවදාකවත් කෙනෙක්ව කොන් කිරීමක් සිද්ධ වුණේ නැහැ. අනික ඒගොල්ලොන්ට සමාජ වගකීමක් තියෙනවා. මම මේක වරින් වර කියලා තිබුණා මාධ්‍ය හරහත්. ඒ කියන්නේ ගෙදරක කෙනෙක්ට එහෙම බෝ වෙන ලෙඩක් තියෙනවා නම් කොහොමවත් ගෙදර දොර ඇතුළේ නැතනත් වැටෙත් එල්ලලා කරලා අනිත් අයට දැනුම් දුන්නා තමාටලගේ ගෙදර මෙහෙම තියෙනවා බෝ වෙන්න පුළුවන් ලෙඩක් කියලා. ඊට අමතරව අනිත් අය ඒ ගෙදර දිහා වැරදි විදියට බැලුවේ නැහැ. අරයා සමාජ වගකීමක් ඉටු කරා. ඒ වෙනුවෙන් හැකි විදියකට අනිත් අය උදව් කරා. බලන්න ඒකේ ලස්සනට පැහැදිලි කරන කොහොමද ගෙදරක එහෙම රෝගයක් සහිත කෙනෙක් ඉන්නවා නම් මේ අපි කියන self isolation කරන්නේ කොහොමද කියලා. එයාට වෙනම කෑම පිඟානක් වතුර කෝප්පයක් ඒ දේවල් දීලා කාමරයකට වෙනම ඉඳලා ගෙදර අයටත් බෝ වෙන්නේ නැති වෙන විදිහට මේවා අපිට අලුත් දේවල් නෙමෙයි. අපි මේ උගන්වන්න ඕනෙත් නෑ. ඒක මේ ලෝක සෞඛ්‍ය සංවිධානය බැලනම් කියලා තියෙන අපේ ගම්වල කරපු දේම තමයි නේද? WHO එකත් කියලා තියෙන අපේ ගමේ දෙමයි මේ කියලා තියෙන. ඒක කොයිතරම් සතුටක්ද අපිට නේද අනිත් පැත්තේ. නමුත් ඒක කරන්නේ ගොඩක් අය දැන්. අන්න ඒකයි නේද? අපි දැන් මේ ආයි පාරක් බලන්න ඕන අපි කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි කවදාක්වත් කෙනෙක්ව කොන් කරලා මේ තනියෙන් සමාජයේ ගොඩ යන්න පුළුවන් කියලා හිතපු જાතියක් නෙමෙයි. නයි. දැන් අපි මේකේ සාමූහික වගකීමක් ගමක් හැටියට ගොඩ ගියා මිසක් මේ තනියෙන් පුද්ගලයන් ගොඩ යamak නෙමෙයි මේ රටේ සිද්ධ වෙන්නේ. අපි මම හිතන්නේ මේ මානසිකත්වය ආයි හදා ගන්න ඕන. මේ ගැටලුවෙන් ගොඩ එන්න මම විතරක් පරිස්සම් වුණා කියලා මට බෑ. මේක අපි හැමෝම එකතු වෙලා හැමෝගෙම වගකීම ඉටු කරගෙන අනිත් අයවත් ආරක්ෂා කරගෙන ගියොත් මේ ප්‍රශ්නෙන් අපිට අනිත් අයට වඩා සාර්ථකව ගොඩ එන්න පුළුවන්. ඒකේ පළවෙනි දෙයක් තමයි මේ රෝගය වැළඳෙන්න පුළුවන්, නලිනවාටත් පුළුවන්, මටත් වැළඳෙන්න පුළුවන්. මේක හෙම්බිරිස්සාව කැස්ස. කලින් දව කාලෙක හෙම්බිරිස්සාව කැස්ස හැදිච්ච කෙනෙක්ට අපි 아무තු විදියට බැලුවේ නෑනේ. අපි නිකන් එහාට ගිහිල්ලා ආනේ හදාගෙන ආව නේද කියලා නෑනේ. මේකත් ඒ වගේම තමයි. අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒක ඔක්කොම කරත් යම් කිසි අවදානමක් තියෙන්න පුළුවන්. ඉතින් මේක සමාජයේ පැතිරීගෙන යනවා නම් අපි ඕන කෙනෙක්ට හැදෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕන. හැදුනෙන් පස්සෙත් අපි මේ පුද්ගලයාම තමයි. ඉතින් අපි සමාජ වගකීම ඉටු කරමු. අපි උනන්දු කරමු මිනිස්සුන්ට තමාට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ටක් ගාලා ඒ අදාළ තැන් වලට කතා කරලා අපේ තියෙන ක්ෂණික දුරකථන ඇමතුමක් 1999 ඒක දැනුම් දෙන්න.
ඕනම ගැටලුවක් කතා කරලා අහන්න. තමාට සැකයක් තියෙනවා නම් මේක මොකද්ද කියලා කතා කරන්න. භාෂා තුනෙන්ම පැය 24 පුරා වෛද්‍යවරුන් විසින් මේ දුරකථන ඇමතුම ආන්සර් කරලා ඔබට දෙන්න පුළුවන් හොඳම පිළිතුරු දෙනවා. ඉතින් සැකයක් තියෙනවා නම් කතා කරන්න අපිට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට. අපි මේ ගැටලුව නිරාකරණ දෙන්න අපේ වගකීම ඉටු කරමු. අපි සමාජයක් හැටියටත් මේ වගකීම ඉටු කරන්න ඕන. කෙනෙක්ට මේ ගැටලුවකට මුහුණ දෙන්න වුණොත් අපි බලාගමු ඒගොල්ලොන්ව. ඒ දේ කරොත් මම හිතන්නේ අපිට ඉදිරියට යන්න පුළුවන්. මම ගොඩක් හොඳ දේවල් දැක්කා. ඊයේ දවස් ඇතුළතදී දැක්කා තැන් කීපයක මුලින් අපි දැක්කා මේ ක්වොරන්ටයින් සෙන්ටර් එකක් දැම්මත් කට්ටිය ඇවිල්ලා කියනවා මේ අපේ ගමට මේක බෝ වෙයි කියලා. නෑ දැන් අපි දකින වෙනස් ප්‍රවණතාවයක්. එහෙම රෝගියෙක් එක්කෙනෙක්වත් නැති තැනක වුණත් මම දැක්කේ ආම්බලන්ගොඩද කොහෙද මම හිතන්නේ එහෙම ස්ථානයක මිනිස්සු එකතු වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න එක්රොස් වෙනවා. මෙන්න නියම ශ්‍රී ලාංකිකකම දැන් ටිකෙන් ටික ඉස්මතු වීගෙන එනවා. හරිම සතුටක් අපිට ඇත්තටම මේ දරකිය වගේ මුලින් මේ ගෙදරට ගාවවත් ගත්තනේ ගමට ගත්තේවත් නැහැ. දැන් ගමේ කට්ටිය උදව් කරන මොකද ඒ මම ඔබතුමාලා කරපු දේ විද්‍යාත්මක දැනුම වෛද්‍යවරුන්ගෙන් සමාජයට ගිහින් තුනනේ. ඒක තමයි ඒකට හේතුව. අනිත් දේ තමයි අපේ ජන සමාජයේ මේ පොඩි දේවල් හින්දා වෙනස් වෙලා තිබුණාට ඇතුළාන්තයෙන් තාම හොඳ මිනිස්සු ටික. අර එකම දේ මේ බයක් ඇති කිරීම තුලින් තමයි මේ වෙනස වෙලා තියෙන්නේ. මේ බය කියන එක අපි දැන් මේ පුරුදු වෙලා හැමදේම බයට තමයි කරන්නේ. බය නෙමෙයි මේ වගකීම හරහා අපිට වගකීමක් තියෙනවා මේ අපේ රට. මේක බේරගත්තොත් මේ ආර්ථිකය ගොඩ ගියොත් ගොඩ යන අපි ඔක්කොමලා මේකට ගොඩ යනවා. ඉතින් මේ අපි සාමූහික වගකීමට යමු. බය කියන දෙයට නෙමෙයි අපේ වගකීමෙන් අපි මේක තුරන් කරගන්න බලමු. හරි. බය වෙලා තියෙන තව කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ડોක්ටර් ඉන්න වෙලාවේ ඒකෙන් අපි අහලා දැන කියා ගන්න ඕනේ බය නැති කරගන්න. අපි හැමෝම විවිධ කාරණා සම්බන්ධයෙන් බය කියන්නේම නොදැනීමන නේද? දෙයක් සම්බන්ධයෙන් දන්නේ නැති නිසා තමයි බය. ඒ නිසා බය නැති කරගන්න පුළුවන් දැනීම හරහා. අපි ඒ ගැන අපි කතා කරමු. අපිට මිනිත්තු කිහිපයක් දෙන්න අපි වෙලාව බලලා විරාමයක් කරන් ඉතාලම ඉක්මනින් මේ සාකච්ඡාවට යලි සම්බන්ධ වෙමු. හරි අපි විරාමයට කලින් ඩොක්ටර්ත් එක්ක කතා කළා කාරණා ගොඩක් මේ අත්ආවරණ ගැන මුව ආවරණ පිළිබඳ සහ ලෙඩ හැදුනට පස්සේ අපි ඒ ගැන කල්පනා කරන ආදී දේ පිළිබඳ මම කියන්නේ බය දේවල් අපි තව ගොඩක් තියෙනවා කියලා අපි හිතනවා ඩොක්ටර් දැන් කෙනෙකුට හැදුනට පස්සේ අපි කියන වෛද්‍යවරුම කියනවා මේ දොර ජනෙල් අරලා තියන්න හුළඟ එන්න හදලා තියන්න කියලා. හැබැයි මම බය වෙනවා එහා පැත්තේ ගෙදර එක්කන හැදිලා නම් ඔය හුළඟෙන් මගේ ගෙදරට ඇවිල්ලා මගේ අයටත් බලලා මගේ රෙදි වලට ඇවිල්ලා ඔන්නම වෙයි කියලා. දැන් මේ වගේ හුළඟෙන් මේ දේවල් බෝ වෙන්න පුළුවන්ද? ඒ වගේම බෝ වෙන ඇත්තටම දැන් සමාජයේ අපි විවිධ ක්‍රියාකාරකම් කරනවා අපි දැන් සමාජයේ විවෘත වෙලා තියෙනවා. එතකොට වඩා වැඩි අවදානම් තැන් මොනවද ඇත්තටම බෝ වෙන්න තියෙන තැන්? සුළඟයි මේ අවදානම් තැන් පොඩ්ඩක් අපිට කියා දෙන්නකෝ. නෑ අර අහපු දෙයට සරලම උත්තරේ දුර අපි කියලා තියෙනවා මීටර 1.5ක් වගේ දුරක් නම් ඔව් කෙනෙක් තව කෙනෙක්ට මුණ දෙනවා නම් ඒ දුර පරාසය තුලදී විතරයි මේ වෛරසය පැතිරෙන්න පුළුවන්. හැබැයි මේක තව පැතිරෙන්න හේතු වෙන දෙයක් තමයි මේ විවෘත අවකාශයක් නොවන. ඒ කියන්නේ මේ සංවෘත අවකාශය. ඒ කියන්නේ මේ ගෙදර ජනේලවල වහගෙන විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවනම් මේක මේ වායුගෝලයේ තියෙන්න පුළුවන් යම්කිසි වෙලාවක්. එතකොට අපිට වැළඳීමේ අවදානම වැඩි. ඉතින් ඒකින්ද තියෙන වැදගත්ම දෙයක් තමයි තේරුම් ගන්න වාතාශ්‍රය හොඳින් ලැබෙන තැනක මේ රෝගය බෝවීමේ අවදානමට වඩා ගොඩක් වැඩි වාතාශ්‍රය ලැබෙන්නේ නැතුව මේ සංවෘත අවකාශයක්. ඒ කියන්නේ මේ පොඩි මේ ඉඩකඩක කෙනෙක් තව කට්ටියක් සමග සිටිනවා නම් ඒකේ බෝවීමේ අවදානම අතිශය වැඩි වෙනවා. ඒ වගේම තමයි නලින් දැන් එහෙම සංවෘත අවකාශයක් නැතුව බාහිර අවකාශයකට ගියත් පුද්ගලයන් අතර දුර අඩු නම් කිට්ටුවෙන් කිට්ටුව පුද්ගලයන් ඉන්නවා නම් ඒත් බෝවීමේ අවදානම වැඩි වෙනවා. ඊට අමතරව ගත්තම දැන් කිට්ටුවෙන් කිට්ටුව ඉන්න එකටත් අමතරව විශාල පිරිසක් ඉන්නවා නම් කට්ටිය වැඩියෙන් ඉන්නවා නම් ඒත් මේක බෝවීමේ අවදානම් වැඩි වෙනවා. ඒතර අපිට සරලවම ගත්තොත් ගෙදරක් අවකාශය කුඩා අවකාශයක ඉන්නවට වඩා හොඳයි විවෘත අවකාශයක ඉන්න එක. පුද්ගලයන් දුරින් ඉන්න එක හොඳයි ළඟින් ඉන්නවට වඩා. පුද්ගලයන් කීප දෙනෙක් ඉන්න එක හොඳයි පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් එක තැනක ඉන්නවට වඩා. ඉතින් සරල දේවල් තුනක් තියෙනවා. ඉතින් ඔය තුනයි අපි මේ මෙච්චර කලක් කතා කරපු ආරක්ෂා වෙන්න කරන්න ඕන මේ විධිවිධාන ටිකත් එක්කලා කරගෙන ගියොත් මේක බෝවීම ඇත්තටම නැතිම තරමකට ගේන්න පුළුවන්. මම මොකද අපිට සරල උදාහරණයකුත් තියෙනවා. මම කීප වතාවක් කිව්වා IDH රෝහලේ කිසිම සේවකයෙක්ට අද වෙනකොට මේ රෝගය බෝ වෙලා නැහැ. මම දැක්කා එහෙන් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හෙද කාර්ය මණ්ඩලය ඇවිල්ලා කිව්වා කොහොමද ඒගොල්ලෝ ආරක්ෂා වුණේ කියලා මේ රෝගයෙන්. ඉතින් ඇත්තටම මේ දේවල් බැලුවම තේරෙනවා මේ රෝගීන්ට සත්කාර කරලා මෙච්චර කාලයක් තිස්සේ කරගෙන ආපු මේ රෝහලේ ඒගොල්ලන්ට ආරක්ෂා වෙන්න පුළුවන් වුණා නම් මේ ක්‍රමවිධාන භාවිතය තුළින් මම හිතන්නේ අපිටත් ඒ දේවල් ටික හරියට කරන්න පුළුවන් විශ්වාසයකින් යුතුව කියන්න පුළුවන්. වැඩිම අවදානමක් තියෙන කට්ටිය ඒගොල්ලන් නේ. ඒගොල්ලන් හැම බෝ වෙන්නේ ඒගොල්ලන්ට. ඒ දේ පුළුවන් නම් අපිටත් පුළුවන් මේ විධිවිධාන ටික
හරියට කරොත් මේකෙන් ආරක්ෂා වෙලා ඉන්න. වගකීම අපි අතේ තියෙන්නේ. අනිත් එක්කෙනා නෙමෙයි. නෙමෙයි. ඕක දැන් එහෙම කියද්දි මෙහෙම දෙයක්ත් දැන් තියෙනවා. දැන් අපි දන්නවා මේ අපේ රටේ මහල් නිවාස තියෙනවා. නිවාස සංකීර්ණවල ගොඩාක් පවුල් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට යන්න වෙන දිහාවකුත් නැහැ. පවුලේ සමාජ වෙලාවට සමහර ගොඩ දෙනෙක් ඔය කියන්නේ පුංචි ඉඩකඩේ ජීවත් වෙන එකලඟ එකලඟ ගොඩාක් තියෙනවා. ඔය අතරේ ආරංචි වෙනවා මේ ලේන් එකේ නැත්තම් මේ ෆ්ලැට් එකේ කෙනෙකුට ඔන්න හැදිලා දැන් ක්වොරන්ටයින් කරලා තියෙන්නේ කියලා. දැන් මොකද්ද කරන්නේ? ඒතර ජීවත් ගේ දාලා යන්න විදියකුත් නැහැ. මෙහෙ ඉන්නත් ඕනේ. ඒ වගේ වෙලාවක දැන් කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් නනින් අර අපි කියපු සිද්ධාන්තයම තමයි. ගෙදර ළඟින් තිබුණට මීටර එකමාරකට වඩා ඈත ඉඳලා තියෙන අර පුද්ගලයා අපේ ගෙදර ජනෙල් දොරවල් වෙනම තියෙනවානේ. ඉතින් අපි අපේ ගෙදර ඇතුළත නම් ඉන්නේ. අපි අපේ ගෙදර ඇතුළට වාතාශ්‍රය එන්න සලස්වලා තියෙනවා නම් අපි අපේ මේ ක්‍රමවිධාන ටික හරියට කරනවා නම් මේ ලෙඩේ බෝ වෙන්න විදියක් නැහැ. අපි ළඟින් ගෙවල් තිබුණාට වෙන දේ මේකයි. අපි ගෙදරින් එළියට බැස්සම පාවිච්චි කරන පියගැට පෙළේ තියෙන මේ හෑන්ඩ් රේලින් එකක් වෙන්න පුළුවන්. අපි ඒ වගේ පරිසරයක ඉන්නකොට බොහෝ දෙනෙක් පරිශීලනය කරන දේවල් මේ ගොඩක් අය අල්ලන පොදු පාවිච්චියේ තියෙන දේවල්. ඉතින් අපි ඒ වගේ අවස්ථාවකදී ඒ දේ අල්ලලා අපේ දෑත් පිරිසිදු කරගන්නේ නැතුව ආයිත් අපේ ඇහැ නහය සහ කට ඇල්ලුවොත් මේ වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම අපෙන් වෙන යම්කිසි අතපසුවීමක් සින්න තමයි බෝ වෙන්නේ. නැතුව මේ ළඟ ගෙදර තිබුණා කියන එකෙන්ම නෙමෙයි. ඉතින් ඔව් එහා ගෙදර එක්කෙනාට තිබුණා කියලා මේ හුලගෙන් ගහගෙන ඒ ගෙදරින් මේ ගෙදරට එන්නේ නැහැ වෛරසය. මොකද අපි කිව්වා දැන් බාහිර පරිසරයට විවෘත වෙලා නම් තියෙන්නේ හැම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි අපේ වගකීම හරියට ඉටු කරොත් අපි ආරක්ෂා වුණොත් මම හිතන්නේ අපි ඉන්න පරිසරයෙන් ස්වායත්තව අපිට පුළුවන් මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න. අපි ආරක්ෂා වුණත් අවුලක් නැහැ කියලා හිතන තව පිරිසක් වෙනවා අපි හැමෝම නෙමෙයි තරුණ කණ්ඩායම් සහ අපේ යම්කිසි මේ පුංචි දරුවන් මොකද මතයක් තියෙනවානේ මේ පොඩි දරුවන්ටයි තරුණ අයටයි මේක බෝ වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි කියලා යම්කිසි මතයක් සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා තරුණ අයත් හිතනවා හරි අවුලක් නැහැ අපි හෙට යනවා මෙහෙට යනවා අපි සෙල්ලම් කරනවා අපි දැන් රස්සාවට යන්න ඕනේ කියලා එහෙම හිතලා ඒගොල්ලන් ඉන්නවා. හැබැයි ඒ ගෙදරම සමහර ආච්චි අම්මා සීයා ඉන්න පුළුවන්. ඔන්නම ප්‍රශ්නයක් තියෙනවානේ. මෙන්න මේ ගැටලුව මේක ඇත්තම යම් වෙලාවක ගැටලුවක් වෙලා තියෙනවා. මොකද වැඩි හිටියෝ ගොඩක් අය මිය ගිහින් තියෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක අපේ රටේ 36ක් මරණ වාර්තා වෙනකොට මේ කාරණේ මොකද්ද මේ මතයත් ඇත්තද ඒක තරුණයන්ට හැදෙන්නේ නැද තරුණයම හිතන එක හරියද මොකද්ද මේකේ සැබෑ තත්ත්වය නෑ අපිම දැක්ක නේද අන්තිම දවස් කීපය තුලදී වයස අවුරුදු 18ක කෙනෙක් මරණයට පත් වෙනවා වයස අවුරුදු 21ක කෙනෙක් අනිත් රටවල මේ දේවල් බැලුවොත් එහම අපි දකිනවා පොඩි කුඩා දරුවන් පවා මේන් මරණයට පත් වෙලා තියෙනවා ඒකින්ද මේ රෝගයෙන් කවුරුවත් 100% ආරක්ෂිත වෙන්නේ නැහැ. ඔව් වැඩි අවදානමක් තියෙනවා තමයි විවිධ ලෙඩ රෝග තියෙන අයට අපේ වයසක උදවියට. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ කවුද කියලා මේ ලෙඩ රෝග තියෙන මේ වයසක උදවිය මේ අපේම අම්මලා තාත්තලා අපේම ආච්චිලා සීලා. අපි පොඩි කාලේ අපිට ලෙඩක් බෝ වෙන්න තිබුණා නම් ලෝකෙ පෙරලලා හරිය අපිව ආරක්ෂා කරපු මේ මිනිස්සු ටිකට අපි කොහොමද තුන් හිතකින් හිතන්නේ අපි ආරක්ෂිතයි මේගොල්ලෝන් ලෙඩ වුණාට කමක් නැහැ කියන එක. ඒක අපේ රටට ගැලපෙන්නේ නැහැ නලින්. අපේ රටට ගැලපෙන්නේ අපි අනිත් රටවලට වඩා වෙනස්. අපිට සල්ලි විතරක් නෙමෙයි අපිට මනුස්සකම මේ රටේ ලොකු වටිනාකමක් දීලා තියෙන දෙයක්. අපිට කවදාක්වත් බෑ මට මේකෙන් ගැටලුවක් නෑ කියලා හිතාගෙන ගිහිල්ලා මගේ අම්මටයි තාත්තටයි මේ දේ ගෙනල්ලා දෙන්න. ඒක අපිට රට ගැලපෙන්නේ නෑ. ඒක හින්දා අපි ඒ වගකීම ගමු මේක අපි හැමෝටම බෝ වෙන දෙයක්. ඒකකොට අපිට තියෙනවා ඊට වඩා එළියට ගියපු අපිට අතර මේ ණය ගෙවීමේ අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. අම්මලා අපිව ආරක්ෂා කරලා අද මෙතනට ගෙනාපු දේ අපි ආයිත් අපේ අම්මවයි තාත්තවයි ආරක්ෂා කරගන්න. ලෝකෙ පෙරලලා හරි අපි ආරක්ෂා කරගමු. ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු. අපි ආරක්ෂා වෙමු. මේ ලෙඩේ අපේ අම්මලා තාත්තලාට ආච්චිලාට සීයලාට දෙන්නේ නැති වෙන්න. ඒගොල්ලොම ආරක්ෂා පිටරටවල කියනකොට ෂීල්ඩින් කියලා. ඒගොල්ලෝ කියන්නේ අර ඒ ලෙඩේ බෝවීමේ අවදානම වැඩි, ඒයින් සංකූලතා ඇති වෙන අවදානම වැඩි කට්ටිය ගෙදර තියන්න. තියලා ඒගොල්ලොම ආරක්ෂා කරන්න අනිත් අය පිටතට යන්න. ගිහිල්ලා ඒ රටවල නම් කියනවා වෙනම තියන්න කියලා අම්මලා තාත්තලා වෙනම අපේ රටේ සංස්කෘතිය එහෙම දෙයක් නැති හින්දා එහෙම අම්මලා තාත්තලා වෙනම ගෙදරක තියලා තියන්න බැරි වෙයි. මොකද අපේ කපුරුදු වෙලා නැහැ. ගෙදර හිටියත් අපි ලෙඩ රෝගේ අරගෙන ආපි නැත්නම් අපේ ගෙදර ඇතුළට ඒගොල්ලන්ට බෝ වෙන්නේ නැහැ. ඉතින් අපි අපේ වගකීම ඉටු කරමු. බොහොම හොඳ කරුණක් මේක අපේ රටේ කවදාක්වත් සිදු නොවිය යුතු දෙයක්. මේ ආකල්පය මේ අපේ රට තුල ඇතිවිය යුතු නැහැ. ඇත්තට මේක දුකයි අපේ මිනිස්සු අතර එහෙම ආකල්පයක් ගොඩනැගීමෙන් පවතිනවා කියන එක. ඔව්. අරක වගේ දැන් අපි දන්නවා ලංකාව සතුටු වෙන්න පුළුවන් කාරණා ගොඩක් ලෝකයේ අනෙක් රටවල් එක සංසන්දනය කරනකොට අපේ මරණ අනුපාතය ගොඩක් අඩුයි. ඒ සමහරට මේ සංස්කෘතිය බැඳීමම තමයි නේද? සමහරට අපි මේ මනුස්සකමට කරන ගෞරවකීම සංවේදීකමට දෙන කැමැත්ත ආනිත්‍ය ආරක්ෂා කරන්න ඕනේ පවුලේ අය ඔක්කොම හරියට ඉන්න ඕනේ කියන හැඟීම මම හිතන්නේ ඒකට හේතු වෙලා තියෙනවා. නෑ අපි තාමත් කතා කරනවා මේකෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ? කොහොමද අපේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නේ? මේකට මේ අරුම පුදුම වැඩ කරන්න ඕනේ නෑ.
අර කිව්වා වගේ හොඳ කෑම වේලක් කාලා හොඳට ව්‍යායාම ටික කරලා ඉවර වෙලා හිතේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා නම් අපේ ප්‍රතිශක්තිකරණය ස්වාභාවිකවම වැඩි වෙනවා. ඉතින් මම හිතන්නේ ඒකේ විශාල කොටසක් තමයි මේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා කියන්නේ බයෙන් ජීවත් වෙන එක. මේ කෙනෙක් ගැන තරහින් ජීවත් වෙන එක. මේ දේවල් ඇත්තටම අපේ ලෝකෙ පෙන්නලක් තියෙන වෛද්‍ය විද්‍යාත්මකවත් අපේ ප්‍රතිශක්තිකරණය බහිනවා කියලා. ඉතින් අපි මේ සන්තෝෂයෙන් ජීවත් වෙන එක අපි මේ කට්ටිය එකමුතුව තියෙන එක මේ දේවල් හරි වැදගත් මේ වගේ ගැටලුකාරී දෙයකට මුහුණ දෙද්දී වගකීම වගේම අනිත් කෙනාව බලා ගැනීම මෙතෙන්දී අතිශය වැදගත්. ඉතින් අපි මේ හොඳ දේවල් ටික මැරිලා යන්න නොදී මේවා ආරක්ෂා කරගන්න එක මම හිතන අපේ වගකීම වෙනවා මේ වෙලාවේ. සබවින්ම මම ඒ අතරේ තාත් සාකච්ඡාව කලින් පොදු භාවිතය සම්බන්ධ තැනකට අරගෙන යන්න. දැන් අපි ගොඩක් දෙනකොට රට විවෘත වීම නිසා අපි පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරනවා. බස් එක වෙන්න පුළුවන්, කෝච්චි වෙන්න පුළුවන්. හැබැයි එවැනි වෙලාවක මේ ડોක්ටර් කිව්වා වගේ මම හරියට හිටියොත් තව කෙනෙකුට යන්නේ. නමුත් දැන් ඒකේ යම්ම අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි එකම දොරකින් එළියට බහින්නේ. සමහරලාට සමහර අය දේවල් අතපත ගාලා එහෙම තියෙනවා. එතකොට දැන් ඒ වගේ වෙලාවකින් මේ මම කොච්චර ආරක්ෂාකාරීව හිටියත් ඔය කෝච්චියේදී බස් එකේදී බස් ස්ටෑන්ඩ් එකේදී මෙහෙම බෝ වෙන්න මට තව බෝ වීමේ හැකියාව තියෙනවා. මෙන්න මේවෙන් ආරක්ෂා වෙන්න මොකද්ද අපිට කරන්න ඕනේ? ඕනයි. අන්න එතෙන්දී ඇත්තටම තියෙනවා ගැටලුවක් නේද? දැන් අපිට අනිත් කෙනාගේ හැසිරීම අපිට බලපාන තැනක් එතන ඇවිල්ලා. ඒක හින්දා තමයි මම හිතන්නේ අපි නීති ගෙනල්ලා තියෙන්නේ බස් එකක තියෙන සීට් ප්‍රමාණයෙන් 75ක්. හරියටම ගත්තොත් අපි ඉස්සෙල්ලා කො 50ක් කියලා ඒ වගේ කරන්න බෑ අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්කලා 50ක විතරක් කට්ටිය ඉන්නවා නම් හැම කෙනෙක්ම මුවාවරණයක් පළඳිනවා නම් මේ වෛරසය මීටර 1.5ක් ඈතට පිට වෙන්නේ නැහැ. ඉතින් මේ මුවාවරණය නියමිත ආකාරයට හැම කෙනෙක්ම පළඳිනවා නම් බස් එක ඇතුළතදී අපි අපේ අතින් යම් කිසි පෘෂ්ඨයක් අල්ලලා මේ විස බීජ සහිත දෙයක් අපේ මූණට ගෙනාවේ නැත්තම් මේ වෛරසය බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දි වැදගත් දේවල් කීපයක් තියෙනවා. ඒ පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන්නට වගකීමක් තියෙනවා මේ බහුලව අල්ලන තැන් මේවා වරින් වර පිරිසිදු කිරීමක් සිද්ධ කරන්න ඕන. ඉතින් ඒක අපේ වගකීමක්. ඒ ප්‍රවාහන සේවය කරන අයගේ. ඒතර පුළුවන් නම් හැම වාරයකට පාරක්ම මේ පෘෂ්ඨයන් ටික සුද්ධ ගන්න. ඊට අමතරව මේක පරිශීලනය කරන අපිට වගකීමක් තියෙනවා. මේක මේ බස් එකෙන් බැහැලා හරි කෝච්චියෙන් බැහැලා ගිහිල්ලා මේ අත් දෙක සෝදලා ඉවර වෙනකන් මේ මුවාවරණ ඉවත් කරන්නේ නැතුව මේක අල්ලන්නේ නැතුව මේ මූණ අල්ලන එකෙන් වැළකීලා සිටින්න. මොකද අර කලින් කිව්වා වගේ අපි වාතාශ්‍රය හරහා එන එක වළක්ව ගත්තයින් පස්සේ අනිත් එකම විදිය තමයි මේ අපේ අත් හරහා මූණට එන එක. ඉතින් මේක නවත්ත ගත්තොත් අපි නියමාකාරව මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන්. අර අපි සමහරට අපි දන්නේ නැතුව අතේ පොඩි හරි ජරාවක් ගෑවුනොත් එම් අපි තුමුණ හරි අසූචි ටිකක් කියන්නේ ඕක අපි පරිස්සම් කරන් ඇවිල්ලා අත හොදන්න තුරු දේවල් ටික කරන්නේ. දැන් මේක පේන්නේ නැහැ වෛරසය අසූචි නම් පේනවා නේද? නමුත් අපි එමෙ හිතුවනම් මේ පරිස්සම ඇති කරගන්න පුළුවන්. හරි. දැන් අපි ටිකක් සතුට පැත්තට ආරංචියක් එනවා. නැත්නම් අපිට සතුට වෙන්න පුළුවන් කාරණාවක් ආරංචි වෙනවා. ડોක්ටර් මේ ඊයේ දවස් පහුගිය දවස් කිහිපය ඇතුළත විවිධ සමාගම් ලෝකේ විවිධ පරීක්ෂණ කණ්ඩායම් කරපු පරීක්ෂණ සාර්ථක වෙලා තියෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය කිරීම නැත්නම් වැක්සින් එක හැදීම සම්බන්ධයෙන් කියලා. ඒවා එක එක පියවරවල වලට ගිහිලා දැන් ඔන්න සමාජයට දාන්න පුළුවන් මට්ටමට ඇවිල්ලායි කියලා. මේකේ සැබෑ තත්ත්වය දැනගන්නම ඕනේ. මොකද මේක සතුටුදායක ආරංචිනේ. මොකක්ද මේ විද්‍යාත්මක පරීක්ෂණ වල අපි කලින් පැහැදිලි කිරීමකුත් කරා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා වැක්සින් ඒ කියන්නේ මේ අපිට ප්‍රතිදේහ නිර්මාණය කරන්න අවශ්‍ය වෙන මේ එන්නත් නිර්මාණය ලෝකෙක පටන් ගත්තේ ගොඩක් කලින්. ඒ වුණාට මේකේ තියෙන ක්‍රියාපිළිවෙතක් තියෙනවා මේක අනුගමනය කරන්න. මොකද වැරදි දෙයක් අපි එන්නත් කරොත් විශාල පිරිසකට පසු කාලීනව හොයාගත්තොත් මේක ඇත්තටම මිනිස්සුන්ට හානිදායකයි කියලා ඒක ගැටලුව. ඒක තමයි මේ හදිස්සිය කරන්න බැරි වුණේ. ඉතින් මේ පරීක්ෂණ පටන් ගන්න ගොඩක් කල් සමාගම් කීපයක් දැන් ඇවිල්ලා තියෙනවා ඒකේ තුන්වෙනි අදියරට. ඒ කියන්නේ මේක දැන් මාකට් එකට දාන්න ඔන්න මෙන්න කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ සමාගම් දෙකකින් අපිට මම හිතන්නේ ලැබුණා හොඳ ප්‍රතිචාර මේ පහුගිය කාලේ. අපිට ඔව් සම්බන්ධයෙන් දකින්න පුළුවන් දැන්. ඔව්. ඇත්තටම එකක් තමයි අර ෆයිසර් කියන කම්පැනි එක ඊයේ දිනේදී කිව්වා ඒගොල්ලොන්ගේ පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා කියලා 90%කට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත්තයින් 90%කට ප්‍රතිදේහ නිර්මාණය වීමක් වෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. මොකද අපි බලාපොරොත්තු වෙන මේ දේ කිට්ටු වෙලා තියෙනවා. ඊට අමතරව අපි දැක්ක අර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග එකතු වෙලා ඇස්ට්‍රාසෙනිකා මම හිතන්නේ කම්පැනි එක ඒ කම්පැනිත් කළා තියෙනවා. ඒගොල්ලෝ මේ වෛරස් මේ කියන්නේ ප්‍රතිජීවක මේ එන්නත් නිර්මාණය පටන් අරගෙන. يعني ඒගොල්ලෝ අවදානම අරගෙන මේකේ ප්‍රතිඵල හොඳ වෙයි කියලා. හොඳ උනේ නැත්තම් මේ නිෂ්පාදනය කරන මම හිතන්නේ එන්නත් සියල්ල ඒගොල්ලන්ට අයින් කරන්න සිද්ධ වෙයි. හැබැයි ඒ අවදානමත් අරගෙන ඒගොල්ලෝගේ මම හිතන්නේ දැනට ලැබෙන වාර්තා හොඳ ඇති කියලා අපි හිතමු.
ඒගොල්ලෝ මේ නිෂ්පාදනය පටන් ගන්න තියෙනවා ඕස්ට්‍රේලියාවේදී මේ එන්නත් නිෂ්පාදනයත් පටන් ගන්න තියෙනවා. ඉතින් ගොඩක් හොඳ දේවල් අපිට ලැබෙන්න තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. උනාට මතක තියාගන්න මේ එන්නතක් ලෝක නිෂ්පාදනය වෙච්ච පළියටම අපිට ඉක්මනින් මේ දේ ලැබෙන්නේ නැහැ. සමහර විට මාස 6ක් අවුරුද්දක් ඕක වැඩි කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒ අතරතුර අපේ වගකීම මේකට හැඩගැහෙන එක. අනික නලින් අපිට කියන්න බෑනේ මේ කොරෝනා වෛරසය තමයි මේ අන්තිම වෛරසය මෙහෙම බෝ වෙන කියලා නේද? අපි දැක්ක SARS ආව 2002 ඊට පස්සේ MERS කොරෝනා තිබුණා. ඊට පස්සේ තමයි අපිට දැන් මෙතනට ආවේ. ඉතින් දැන් මේ මිනිස්සු සහ සතුන් අතර ගැටෙන්නේ තවත් වැඩි වෙන ඉස්සරහටත් එන්න පුළුවන් මෙහෙම වෛරසයක්. ඒතකොට ඒකට හැඩගැහෙන්න අපිට ආයි එකක් එනකම් බලන් ඉන්න බෑ. ඉතින් අපි හොඳ පුරුදු ටික අපි කරගෙන යමු. ඔව් මේ වගේ දෙයක් ආවොත් අපි හැමෝටම මේක වැදගත්. මේකෙන් අපිට ප්‍රයෝජනයක් තියෙයි. හැබැයි ඒක මැත්තේ හිතාගෙන නෑ දැන් නම් අපි බය වෙන්න ඕනේ නෑ කියලා හිතන්න එපා. අපි ඒ වෙනකන් මේ අල්ලගෙන යන්න ඕන. ඒතර මේ අලුත් පුරුදු වෙන දේ සමහරට අපිට ඉදිරි අනාගතයේ අවුරුදු 50ක් 60ක් යනකම් මේවට ඔක්කොටම විසඳුමක් එනකම් පුරුදු වෙන්න පුළුවන්. ඒකින්ද හොඳ පුරුදු ටික තියාගෙන මේ අලුතෙන් ලැබිච්ච බලාපොරොත්තුවත් හිතේ තියාගෙන ඒකින්ද දැන් අතාරින්නේ නැතුව මේක කොහොම හරි අපි ආරක්ෂා වෙලා ඉමු. ඉදිරි අවුරුද්ද හෝ දෙක හෝ මේ එන්නතක් ලැබෙනකන් කාලයක වෙනකන් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. හැබැයි හොඳ දේවල් ටිකක් තියෙනවා. හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔව්. ඒක හොඳ ආරංචියක් නේද? ඒ නිසා හොඳ ආරංචියක් ගැන චුට්ටක් අපි කතා කරමු තවදුරටත් මේ එන්නත ගැන. විරාමයක් ගන්නවා අපි වෙලාව බලලා ඊටම ඉක්මනින් සාකච්ඡාවට යලි සම්බන්ධ වෙනවා. හරි අපි එන්නත සම්බන්ධයෙන් කතා කරමින් හිටියේ ડોක්ටර් කිව්වා වගේ දැන් අපි පරීක්ෂණ කණ්ඩායම් දෙකක තොරතුරු අපි ගත්තා. ලෝකෙ තවත් මේ වගේ පරීක්ෂණ පැවැත්වෙනවද? කොයි රටවල් වලද මේක තියෙන්නේ? ඒගොල්ලෝ මොන වගේ මට්ටම් වලද මේක තියෙන්නේ? චුට්ටක් අපි ඒක ගැන දැනගමු. ඔව් දැන් මම මුලින් කිව්වා වගේ මේකේ පරීක්ෂණ මට්ටම් කීපයක් තියෙනවා. අපි කියන ස්ටේජ් 1 ක්ලිනිකල් ට්‍රයල් තියෙනවා, ස්ටේජ් 2, ස්ටේජ් 3 කියන. මම දැන් අන්තිමට කිව්වේ මේ සමාගම් තුනක් ස්ටේජ් 3 වල ඉන්නවා. හැබැයි සමහර රටවල් වල මේ තියෙන පිළිවෙතම අනුගමනය කරන්නේ නැතුව අපි දැක්කා නේද මේ කාලේ මේ එන්නත් ලබා දීලා තියෙනවා මහ ජනතාවට සහ සමහරලාට මේ රාජතාන්ත්‍රික මට්ටමේ කට්ටියට. ඉතින් මේ දේවල් සමහර වෙලාවට වැඩ කරන්න පුළුවන්, සමහර වෙලාවට අනිසි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මේවට අපි කියන ෂෝට් කට් කියලා. මේ ෂෝට් කට් පාවිච්චි කිරීමේ ලොකු අවදානමක් තියෙනවා මිනිසුන්ට හානිදායක දෙයක් දෙන්න. ඒකින්ද තමයි මේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාපිළිවෙතක් තියෙන්නේ හැමෝටම හොඳම දේ දෙන්න. මොකද මේක කැඩුවොත් වෙන ප්‍රශ්නේ තමයි නලින් පහු කාලිනව අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් කවුද දන්නේ තව ටික කාලයක් ගිහිල්ලා කිව්වොත් මේක ගත්ත අයට ඔක්කොටම මෙන්න මෙහෙම රෝගී තත්ත්වය. ඉතින් ඒව ඔක්කොම පහු කරලා තමයි අද මේ සමාගම් කීපයක් ඇවිල්ලා තියෙන්නේ. තව ගොඩක් අය ඉන්නවා මේ එන්නත් නිෂ්පාදනය කරන. අපි හිතමු එහෙම ආවොත් සමහරවිට අපිට ඉක්මනට එන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරන මම හිතන ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වාර්තා කරලා තියෙනවා මේගොල්ලොත් මග එන ගමන් කියලා. ඉතින් මේ ප්‍රතිඵල හොඳ නම් අනිත් අයත් ඉක්මනින් මේ තැනට ආවොත් මම හිතන්නේ මුළු ලෝකෙටම මේ එන්නත් ලැබීම ඉතාමත් කෙටි කාලයක් තුල සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒ දේ බලාපොරොත්තු වෙමු එහෙම. සතුටුයි. අර කිව්වා අපිට පටන් ගත්තා වගේ මේ බලාපොරොත්තුවට මහන්සි වෙලා නේද? තමන් මේක සමාජයට මෙහෙවරක් කරනවා කියනත් වඩා මේකට හොයාගන්න තියෙන ආසාව, මේකට එන්නත හොයාගන්න ඕන කියන කැමැත්ත අවසන ප්‍රතිඵල ඒක හොයාගෙන දැන් තියෙනවා. ඉතින් ඒක මේ මිනිස් සමාජයටම වැදගත් වෙන මේ අපි මේ ජීවත් වෙන සියවසේ මහා සොයාගැනීම වෙන්නත් පුළුවන්. මොකද මුළු ලෝකෙම මේක ගෝලීය ප්‍රශ්න බවට පත් වෙලා තියෙද ලෝකයේ ඇතුළෙම මිනිස්සු දැන් ඒකට උත්තර හොයමින් ඉන්නවා. ඉතින් සතුටුදායක ආරංචියක් ඔබ අපි හැම දිනකටම. ඒ අතර මේ පහුගිය දවසක මේ විශේෂම දැන් මේ සම්බන්ධ PCR පරීක්ෂණ දැන් ඕන පුංචි දරුවෙක් දාන PCR එකට පස්සේ මේකේ විද්‍යාත්මක පසුබිම නොදන්නවා වුණත් PCR කරනවා මේ කොරෝනා හොයාගන්න කියන එක අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ ආව දැන් ඊට වඩා ඉක්මනින් මේ රැපිඩ් ටෙස්ට් එකක් පිළිබඳව කතා බහ. ඊයේ දවස් මොකද WHO එකත් විශාල පරීක්ෂණ කට්ටල ප්‍රමාණයක් අපිට දීලා තියෙනවා. මෙන්න මේක කොහොමද කොරෝනා සොයාගන්න බලපාලා තියෙන්නේ? මේකෙන් ඇත්තටම කොරෝනා හොයාගන්න පුළුවන්ද? මොකද්ද මේකේ විද්‍යාත්මක පසුබිම? ඔව්. නලින් මම හිතන්නේ ඕක ගැන ලස්සන පැහැදිලි කිරීමක් කරා විශේෂඥ වෛද්‍ය ජෝර්ජ් ජය මහත්මයා. මේ ළඟදී පැහැදිලි කිරීමක් කරා මේ PCR කියන්නේ මොකක්ද කියලා. නලින් කිව්වා හැමෝම PCR කියලා කියනවා. මේ මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් මේ කියනවා සීටපු ගමන් මේක පොසිටිව් කියනවා, අයි නෙගටිව් කියනවා. මේක තේරුම් ගන්න තියෙන්නේ මේක නිකන් අර සාමාන්‍ය පරීක්ෂණයක් වගේ නෙමෙයි. ක්‍රියාපාට ගොඩාක් ගිහිල්ලා තමයි මේ අන්තිම ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මේ PCR පරීක්ෂණයකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඉතින් මෙන්න මේ කාලය අඩු කරගන්න තමයි මේ රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් කිට්ස් කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දන්නේ දැන් මේ තිරේ පෙන්නන්නේ ඔය දැන් අලුතෙන් ලැබිලා තියෙන රැපිඩ් ඩයග්නොස්ටික් එක පිළිබඳව එතෙන්දි කරන ඉතා කෙටි කාලයක් තුලදී මේ කෙනෙක්ගේ නහයෙන් ලබා ගන්න මේ සාම්පලය ඉක්මනින්ම විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළතදී මේ ටෙස්ට් එකකට යොමු කරලා අපිට පුළුවන් දැනගන්න කෙනෙක්
රෝගය සහිතද නැද්ද කියන එක. මේක කලින් ඉඳලම තිබුණා. මම හිතන්නේ අපි මේ ගැන සාකච්ඡා කරා මාර්තු අප්‍රේල් කාලෙදි පවා. ඒ සාකච්ඡා කරනකොටත් ඒගොල්ලෝ පෙන්නපු දෙයක් තමයි මේව තිබුණා. ඒ වුණාට ඒවයි සාර්ථකභාවය මෙච්චර හොඳ කමකට තිබුණේ නැහැ. ඉතින් ඒකින්ද දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කරලා තියෙනවා ඒ වගේ රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් දෙකක්. ඒ දෙකෙන් එකක් තමයි මම හිතන්නේ අපේ රටට දැන් මේ ලැබිලා තියෙන්නේ. ඒ ලැබිලා තියෙන එක සුලභව තිබුණොත් එක දෙයක් තමයි මේකට වැය වෙන මුදල ඉතාමත් අඩුයි මේ PCR වලට සාපේක්ෂව. PCR වලට වියදම් වෙන මුදල රුපියල් 6000ක් 8000ක් වගේ ගාණක් වෙන්න පුළුවන්. මේක රුපියල් මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කෝ ඒගොල්ලෝ නිකුත් කරන්නේ ඩොලර් 5ක වගේ ප්‍රමාණයකට කියලා මම හිතන්නේ. අනිත් ඔක්කොම ටැක්ස් උයි ඔක්කොමත් එක්ක නේද ලංකාවේ 1500 කට අඩු මුදලක් වෙයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිත් ඉක්මනට දැනගන්නත් පුළුවන්. වැදගත්ම දේ අපි කියන සෙන්සිටිවිටි කියලා. ඒ කියන්නේ මේක PCR පරීක්ෂණයට සාපේක්ෂව කොච්චර නිර්වද්‍යතාවයක් තියෙනවද කියන එක. ඒක පෙන්ලා තිබුණා 90%කට වඩා වැඩි 93%ක විතර නිර්වද්‍යතාවයක් තියෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් ඒ දේත් එක්කලා මේ පර්යේෂණ සුලභව ලංකාවේ තිබුණොත් මම හිතන්නේ අපිට හැකියාවක් ලැබෙයි අනාගතයේදී ඉක්මනින් මේ ලෙඩ රෝග හඳුනගෙන මම ඊයේත් කතා කරා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා මේ බෝන රෝග අංශයෙන් දෙනකෝ මේ පර්යේෂණ ඉක්මනින් කරන්න පුළුවන් නම් අපිට මේ ලෙඩු රෝග වෙලා සමහරවිට මරණයට පත් වෙලා ස්පිරිතාලෙට එන එක නැති කරගන්න පුළුවන්. මොකද ඒ ඔක්කොම තීරණය වෙන්නේ අපිට කොච්චර ඉක්මනට කොච්චර ප්‍රමාණයක් පර්යේෂණ වාජනය කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ හොඳ දෙයක්. අපි හිතමු අපිට මේ වැඩි කට්ටල ප්‍රමාණයක් ලැබෙයි ඉක්මනින් රෝගීන් හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒත් එක්කලා අපිට ඉක්මනින් මේ සාමාන්‍ය තත්වයකට යන්න පුළුවන් වෙයි කියලා. හරි. අවසන වශයෙන් ඊටම කෙටින් තව එක කාරණාවක් පහුගිය දවස්වල මේ සමාජයේ විවිධ මත වෙන ඔබත් මම හිතන්නේ සමාජ මාධ්‍ය මේක මේ හරිදේ සමාජගත කරන මෙදිහත් තුන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්යභාරව ඉන්න අපේ වෛද්‍යතුමා මේ ද Facebook වල YouTube වල අපිට එනවා දැන් සත්තුන්ගේ මිනිසුන්ට මේක බෝ වෙන්න පටන් ගන්න තියෙනවා නැත්නම් මේක නැවත වතාවක් සත්තුන් හරහා සුරතල් සතුන්ගෙන් බෝ වෙන්න පුළුවන් කියලා. මේක ඇත්තක් තියෙනවා සත්තුන්ගේ මිනිසුන්ට මේක නැවත බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මට හැදෙන්නේ නැතුව ඉඳලා අල්ලපු ගෙදරට ගිහම සත්තු මොකක් හරි ඒ සතුන්ගේ මිනිසුන්ට බෝ වීමේ සම්බන්ධ ඇත්ත තත්ත්වය මොකද්ද? අපි ගත්තොත් එහෙම මේ කොවිඩ් වෛරසය, මේ කියන්නේ මේ කොරෝනා වෛරස ඇත්තටම සත්ව දහනය තුළ තියෙන වෛරසයක්. ඒකේ මුලින්ම අපි දැක්කේ තමයි SARS ආපු වෙලාවේ අපි දැක්කා සත්තුන්ගෙන් මිනිසුන්ට ආවා. ඊට පස්සේ මිනිසුන් අතර මේක පැතිරීමක් සිද්ධ වුණා. ඒ වගේම තමයි MERS 2009 වගේ ආවා. ඒකෙම තව ප්‍රභේදයක් තමයි අපිට අවිලා තියෙන්නේ මේ COVID-19 කියන එක. ඉතින් මෙතෙන්දී ඔව් සත්තුන්ගෙන් බෝ වෙනවා. හැබැයි සුලභව අපි දැක්කේ නැහැ මේ මිනිසුන් අතර බෝ වෙන රෝගේ සතුන්ට ගිහලා සතුන්ගෙන් ආයෙ මිනිසුන්ට එන එක. හැබැයි මම හිතන්නේ අපි ගිය සතිය වගේ දැක්කා ඩෙන්මාර්කේ මේ මින්ක් කියන සත්ත්ව විශේෂ සත්ත්ව ගොවිපළවල් විශාල ප්‍රමාණයක් මේ සතුන් තියාගෙන තැන්වල මේ මින්ක් සතාගෙන් ආයෙ පාරක් මිනිසුන්ට බෝවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක පොඩ්ඩක් අපිට ගැටලුකාරී තත්ත්වයක් තමයි. ඒ ගැන අධ්‍යයනය කළ යුතු අංශ විසින් ඒක අධ්‍යයනය කරමින් පවතිනවා. ගොඩක් රටවල් ඩෙන්මාර්කයෙන් මිනිසුන් බාර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒකෙන් මම හිතන්නේ අපි ඉගෙන ගත්ත ගොඩක් දේවල් වුහාන් වල ඒ සිදු වෙච්ච තත්ත්වෙත් එක්කලා ඉක්මනින් මේකට පිළියම් කරන්න ඉගෙන ගත්තා. මම හිතන්නේ මේ දේවල් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒගොල්ලෝ හොයනවා මේක තවදුරටත් කොච්චර පැතිරලා තියෙනවද. සමහර අය කතා කරනවා මේ මින්ක් මේ ජනක මේ සත්ව මේ ප්‍රමාණය අයින් කරන්න වෙනවා. මොකද මේක මේ ඇත්තටම මේ ස්වාභාවික සත්ව ගහනයක් නෙමෙයි. මේ හම් ලබා ගැනීම සඳහා මේ ගොවිපළවල් වල ඇති කරපු සතුන්. ඉතින් මේගොල්ලෝ මේ සඳහා මම හිතනවා මොකක් හරි හොඳ දෙයක් කරයි කියලා. මෙතන අපිට ආයි පාරක් පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මේ අපි ලෝකේ ජීවත් වෙනකොට අනිත් සත්තුන්ටත් ගරු කරගෙන මේ ස්වාභාවික පරිසරය අපිට ඕන විදියට වැඩිපුර වෙනස් කරන්න ගියාම තමයි මේ ගැටලු වලට එන්නේ. මේ සත්තුන් හා ඝට්ටනීය වැඩිවීමත් එක්කලා තමයි මේ සත්ව ප්‍රභේදයන් තුල තිබිච්ච වෛරස අපිට ශරීරගත වෙන්න වෙලා තියෙනවා. මේ අපි පරිසරය විනාශ කරගෙන අපි ක්‍රමක්‍රමයෙන් මේ සතුන් ජීවත් වෙච්ච පරිසරය අපි ආක්‍රමණය කරන්න ගත්තාම අපි සතුන්ව අපිට ඕන විදියට වෙනස් කරන්න පටන් ගත්තාම අපි මේ ගොවිපළවල තියාගෙන නිකන් එක ගොඩේ ගොඩක් සත්තු තියාගෙන මේ දේවල් කරනකොට අනාගතයේත් මෙහෙම වෛරසයක් ආයි බිහි වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න බෑ. ඉතින් අපි ඇත්තටම ස්වභාව ධර්මයට ගරු කරන්න ඉගෙනගෙන මේ සියලු දෙනාම එකතු වෙලා ජීවත් වෙනවා කියන මේ සංකල්පෙට ගියේ නැත්නම් නලින් මම හිතන්නේ නැහැ මේ අන්තිම වෛරස් එක කියලා මේ අපිට ෆයිට් කරන්න වෙනවා. ඉතින් ගොඩක් දේවල් අපි අපි ඉගෙන ගත්තා. ස්වභාව ධර්මයේ වටිනාකම ඉගෙන ගත්තා. ස්වභාව ධර්මයේ හැකියාවත් ඉගෙන ගත්තා. අපිට වඩා ගොඩාක් උඩින් ඉන්නේ කියලා. මේ අපි හිතන් හිටියා මුළු ලෝකෙමටම ලොක්කෝ කියලා හිතන් හිටපු මේ මනුස්ස වර්ගයට පෙන්නවා මට පුළුවන් ඉතා ඉක්මනින් ඔයගොල්ලෝ ඔක්කොමලම ගෙවල් වලට හිර කරලා තියන්න කියලා. ඉතින් අපි ඒ දේත් මතක තියාගෙන අපි ඉදිරියට යමු ස්වභාව ධර්මයට ගරු කරමින් මේ අලුතෙන් ඉගෙන ගත්ත දේවල් හොඳ දේවල් ඉස්සරහට ගෙන යන ගමන් හොඳ දෙයක් වෙයි කියලා
හරියටම හරියටම වගේ මේ න්‍යෂ්ටික අවිනිෂ්පාදනය කළත් නේද මහා යුද අවිනිෂ්පාදනය කළත් ඒව නෙමේ පුංචි වෛරස් එකෙන් පුළුවන් මුළු සමාජයක් විනාශ කරන්න රටක් විනාශ කරන්න න්‍යෂ්ටික අවි අවශ්‍ය නැහැ. ඒක තමයි අර අපි මාධ්‍යකරුවන් විදිහට ජනමාධ්‍ය හදාරද්දි කියනවත්මනේ මේ වාර්තාකරණය කරන්න බෑ. ජීවිතයට ඉහා ප්‍රවෘත්තියක් නැහැ කියලා. ඒ කියන්නේ ජීවිතය නැති කරගෙන ප්‍රවෘත්ති වාර්තා කළ තේරුමක් නැහැ. ජීවිතය ආරක්ෂා කර ගන්න ඕනේ. මේ ලෝකේ තියෙන හැම දෙයකටම වඩා වටින්නේ ජීවිතය. නිසා මේ මිනිසුන්ගේ ජීවත් වීමයි තියෙන සතුන්ගේ ජීවත් වීමයි තියෙන මේ සබා දහමට ජීවත් වෙන්න තියෙන අයිතිය අපි ආරක්ෂා කරොත් අපි හැමෝටම ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පණිවිඩයත් එක්ක දවසේ මේ සාකච්ඡාවට නිමාව සටහන් කරන්න අපුව ඉතාම හොඳින් මේ කාරණා ගැන දැනුවත් කළා. අපි කතා කළේ අත්‍තරම මේ කොරෝනා වෛරසත් එක්ක තියෙන සමාජගත වෙලා තියෙන විවිධ දුරුමතයන් පිළිබඳ වැරදි මතයන් පිළිබඳව යහපත් දේ මොකද්ද හරි දේ මොකද්ද අපි ප්‍රායෝගික ගැටලු අඳුනගෙන අපි ඒකට කොහොමද ප්‍රතිඋත්තර දෙන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි කතා කළා. අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ ලේකක අධිකාරී වෛද්‍ය අශාන් පතිරණ වෛද්‍යතුමාට. ඉතාම හොඳින් අපිව දැනුවත් කළා. ස්තුතියි ඔබතුමාට. අපි තුමාට සමුදෙමු. ඔබ රැඳෙන නුගසවනත් එක්ක අපි තවත් වටිනා දේවල් ඔබේ ජීවිතයට එකතු කරන්න සූදානම්ින් ඉන්නේ.